ඇවිදින අතර මේ ජීවන සොඳුරුවනේ සම්බුදු දහම් මාවත මට ඇදුරු ඒ ඇදුරින්දු අසල අද අපි නතර ගන්නයි දහම් පදයක් මගේ පින්වතුනි මේ කවි ගායනාවන් පිරි දැහැන් බලා ගෞරව සිතින් හැම හදවත පහන් කළා සිතනා සිතුම් ඒ විදිහට විමාන්සලා වේවා ඔබ සැවොම රහතන් වහන්සේලා සසරෙහි උනේ අපි පෙරදා එය මේ සසර අතරේ ඇති කලාවයි එය ජය ගැනීමට බෙහෙවුන තලාවයි දැන් ඒ සමිදු නමදින්නට වෙලාවයි සම්බුදු දහමයේ දහම් සිලාරයේ අරගෙන ආවෙමි ඔබව සොයා මට හරි ආසයි අහන්න ඔබේ හඬ කියන්න කවුරුත් සාදු ඒ හඬ මිහිරේ හරිම ලස්සනයි එහෙනම් දැතම නලලේතියා පන්සිල් ගන්නට කියන්න තෙවරක් නමෝ තස්ස භගවතෝ කියා බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ සංඝං සරණං ගච්ඡාමි တတိယံ බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ ධම්මං සරණං ගච්ඡාමි တတိယံ සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာ වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาดิยามิขาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาดิยามิ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි สุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาดิยามิ සාදු කියමු සදහැබර කාරුණික වාසනාවන්ත පින්වතුනි ඒ වගේම වෙල්ලස්ස ටීවී නාලිකාව තුලින් අපිට සවන්පත් යොමු කරන ලංකා වාසී ලෝක වාසී සදහැබර කාරුණික පින්වත්නි පින් සිතින් පන්සිල් සමාදන් වෙලා සිත කය වචනය කියන තුන්දර සංවර කරගෙන බොහෝමත්ම ගෞරවයකින් බොහෝමත්ම ශ්‍රද්ධාවකින් සූදානම් වන්නේ උතුම් කවිබණ දේශනාවකට සවනපත් යොමු කරලා මෙලව ජීවිතය වගේම පරලොව කියන දෙලොවම යහපත සාධනය කරගන්නට ඒ වගේම තමයි දහම් පිපාසාව සංසිඳුවගෙන සංසාර ගමනට පින් එකතු කරගන්නට උතුම් සුමధుර කවිබණ ධර්ම දේශනාවකට සවන්පත් යොමු කරන්නටයි පින්වන්ත හැම දෙනාගේම බලාපොරොත්තුව. අද්දින මෙම කාවමේ ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබා දෙනු ලබන්නේ සමාජික සමගි ෆස්ට් ටීම් සමාජිකාවන් විසින් මේ උතුම් පින්කමේ බැතිබර දායකත්වය දරනවා. සයිප්‍රස් පදිංචි එස්.එම්. රාජිකා මහත්මිය, ඊශ්‍රායල පදිංචි මාරි ප්‍රනාන්දු මහත්මිය, කුවේට් පදිංචි කුමාර වික්‍රමසිංහ මහත්මිය, ඉතාලියේ පදිංචි එල්.පී. අචිනි මහත්මිය, කුවේට් පදිංචි ඒ.එම්. ලීලාවතී මහත්මිය, සෞදියේ පදිංචි ඩබ්ලිව්. සන්ධ්‍යා මහත්මිය, සෞදියේ පදිංචි ධම්මිකා සමන් කුමාරි මහත්මිය, සෞදියේ පදිංචි ජේ.එම්. නිලන්ති මහත්මිය, කුවේට් පදිංචි එච්.ආර්. ඉන්ද්‍රකාන්ති මහත්මිය, ඩුබායි පදිංචි ඒ.එච්. තිලකා මහත්මිය, අනුරාධපුරයේ පදිංචි බී.ජේ. හර්ෂණී මහත්මිය, සෞදියේ පදිංචි මල්කා ලියනගේ මහත්මිය,
කුවෙට්ටි පදිංචි එස්.කේ. ගමගේ මහත්මයා, එවැගේම කුවෙට්ටි වාසය කරන එස්.කේ.ජී. අනුෂා, කුවෙට්ටි පදිංචි සුභද්‍රා කාන්ති, ඊශ්‍රායලයේ පදිංචි ශ්‍රියාලතා රාජමුනි, කුවෙට්ටි පදිංචි කේ.ජී. රේණුකා දමයන්ති, කුවෙට්ටි පදිංචි තනෝජා ප්‍රබෝධනී, කුවෙට්ටි පදිංචි පී ලීලා, දිගන පදිංචි නටාෂා කුමාරි, කුවෙට්ටි පදිංචි පී මංජුලා කියන මේ පින්වන්ත හැමෝගේම බැතිබර දායකත්වයෙන් යුක්තව අද මේ උතුම් කවිබන ධර්ම දේශනාවට දායකත්වය දරනවා. ඒ වගේම තමයි මේ පින්කමේ මූලික අරමුණ බලාපොරොත්තුව තමයි ඉතාලියේ සිටින අචිනි නිරංජලා මහත්මියගේ මෑණියන් වහන්සේ වන එම්.කේ.ජී. සෝමාවතී මෑණියන් වහන්සේගේ උපන්දිනය වෙනුවෙන් ඒ ආදරණීය මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරන්නටත් මේ උතුම් පින්කමට ලෝකේ නම් දෙසින් දායකත්වයන් දරන පින්වන්ත හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරලා ඔබ හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සසර ගමනේ මේ පින් පාරමිතාවක් වෙලා උතුම් නිවනම අවබෝධ කර ගන්නට මේ පින් හේතු වාසනා වේවා කියන අරමුණු කාරණා අභිලාෂයන් හදවත්වල තියාගෙන ඒ වගේම තමයි මේ උතුම් පින්කම් වල නියමුවානන් වන දේශාභිමානී දේශබන්දු, ඒ වගේම තමයි ප්‍රවීණ මාධ්‍යවේදී බණ්ඩාර මැතිතුමාණන් ඇතුළු වෙල්ලස්ස රූපවාහිනියේ කටයුතු කරන පින්වන්ත ඔබ හැම දෙනාටම ආශිර්වාද කරමින් එදා ඈත අතීත සිදුවුණු ඊටමත් සංවේදී බණ කතාවක් අද පින්වත් ඔබට කවියෙන් දේශනා කරන්නටයි සූදානම් වන්නේ. ඊට පෙර ආතුව අපි මෙලෙසින් උතුම් තෙරුවන් වන්දනාව සිද්ධ කරලා ධර්ම දේශනා පින්කම ආරම්භ කරමු. මම දන්නා ලෙස ලොවට සෙත සෑදූ පතුරා ගුණ බල තේජා නම දින්නෙමි අත්නලලෙ තබාගෙන උත්තම සම්බුදු රාජා නම දින්නෙමි අත්නලලෙ තබාගෙන උත්තම සම්බුදු රාජා සුවසෙතගෙන දෙන ලෝකයේ හැමතෙම තියාසෙනෙහසින් පිනක දෙවනුව නම දින්නෙමි ගෞරවයෙන් පින්බර සදහම් මැණික දෙවනුව නම දින්නෙමි ගෞරවයෙන් පින්බර සදහම් මැණික ලෝජනයා වෙත දහමින් යහපත පහදා දෙන නිරතුරුම වන්දිමි වන්දිමි දේතම නලලටගෙන උත්තම මහා සංඝරුවන නම දෙන්නෙමි අත්නලලෙ තබාගෙන
උත්තම මහා සංගරුවන නැත කිසි ලෙසක යන්නේ පසු බැසීමට සෝදානම් මේ මා සදහම් ඇසීමට යොමමින් සවන් මා කළ අඬ ගැසීමට දෙවියනි වඩිනු මැනත් බණදම් ඇසීමට පින්වත්නි වෙල්ලස්ස රූපවාහිනිය තුලින් මේ උතුම් ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වන සවන්පත් යොමු කරන පින්වත් ඔබ හැමදෙනාම ඈත අතීතේ දඹදිව් තලාවට එක් කරගෙන ගිහිල්ලා දඹදිව් තලාවේ සිදුවුණු බොහෝම සංවේදී බණ කතාවක් අද ඔබට කවියෙන් කියා දෙනවා පින්වත්නි. මේ බණ කතාවෙන් අද ඔබේ හදවතට කතා කරලා කියනවා අපි අපේ ජීවිතේ තීරණ ගන්නකොට කවදාවත් හදවතින් තීරණ ගන්න එපා කියලා. ජීවිතේ තීරණ ගන්න හැම මොහොතකම බුද්ධියෙන් තීරණ ගන්නට කියලා. ඒ වගේම තමයි අද ඔබට කියා දෙනවා ඉවසීම නැති වුණාම මොනතරම් භයානක විපත් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවද කියලා. ඒ වගේම අද ඔබට කියා දෙනවා හොයන්නේ බලන්නේ නැතුව තීරණ ගත්තට පස්සේ ඒ තීරණ නිසා ජීවිතේ සිහිවෙන හැම මොහොතකම අපිට කඳුළු හලන්න සිද්ධ වෙනවා කියලා. එසේනම් පින්වතුනි අපි බලමු ඈත අතීත දඹදිව් තලාවට ගිහිල්ලා මොකද්ද මේ කතාවේ ආරම්භය කියලා. නොමැතිව කිසිම කිසිවෙකු මෙත නදිබේදේ පෙරටම තබන්නට සංසාරික පාදේ කවි බණ අසනු මැන නවතා සංවාදේ ඒකයි ඔබට දෙන සදහම් අවවාදේ නොමැතේ ඕනත මහා මාලිග මන්දිර ගහකොළ සහ වැටවල් ඇති සුන්දර අවුරශ්මිය වාත නැති මහගින්දර ගමක් තිබුණි පින්වතුනි පින්බාර ලියවෙන්නේ
වටිනා තල්පතකේ ඒ දෙස යොමු වන්නේ නිල් නෙතකේ සැකයක් නම් නැහැ ලස්සන තැනකේ ගම මැද මල් වැනි පොඩි පැල්පතකේ ගම මැද මල් වැනි පොඩි පැල්පතකේ පින්වතුනි ඈත අතීතේ දඹදිව් තලාවේ බොහෝම සුන්දර බොහෝම ලස්සන පුංචි ගමක් තිබුණා. මේ ගමේ පුංචි නිවසක් හදාගෙන පින්වතුනි බමුණෙක් සහ බැමිණියක් ජීවත් වුණා. එක දවසක් මේ නිවසේ ජීවත් වෙන බමුණා තමන්ට ලැබුණු මස් වගයක් නිවසේ ඉදිරිපිට තියාගෙන කපමින් ඉන්නවා. මස් කපමින් ඉන්න බමුණා බර කල්පනාවක වැටිලා හිටියේ. මස් කපකපා ඉන්න අතරේ බලන්න පින්වතුනි මේ බමුණ මස් කපන තැනට කවුද එන්නේ කියලා. කවදාවත් නැහැ කෙරුවේ කෙසේ කෙනෙකුට හොර වැඩ ඔහු තම නිවසට වීලා කරයි ඉතින් බර වැඩ ගේ ඇතුළට යන්න වෙත ළඟ නවතී දොරකඩ ටකස් ටකස් යනුවෙන් එයි අශ්වයෙකුගේ කුරහඬ එතන ඉඳන් ඔහු එන්නේ එන අය ගැන දැනගෙනයි මන්නය සුරතේ ඇත්තේ පනනල ලෙස රැකගෙනයි කුමක්ද වෙන්නට යන්නේ නෙත් දෙක උත්සුක උනයි අශ්වාරෝහකයාවිත නිවැසියාට අඬගාසයි පින්වතුනි නිවස ඉදිරිපිට තියාගෙන මස් කපන මේ බමුණ දකිනවා තමන්ගේ නිවසට අශ්වයෙක්ගේ පිටේ නැගපු පුද්ගලයෙක් එනවා. බමුණ මොකද කරන්නේ? මස් කපන එක පැත්තකට තියලා එතනින් නැගිටලා අර නිවසට එන කෙනාගේ පෙරමගට යනවා. බලමු පින්වත්නි අපේ මේ බණ කතාවේ ඉදිරියට කුමක්ද සිද්ධ වෙන්නේ කියලා. පියමන ගිය වේටදී ඔහු සිටි කෙටේ දුරට කෙසේවක් කතා කෙරුවානේ පාර තෙරට අතමිටි කරං සෙටේ දෙය සිර කර බාරට දුන්නායමක ඔහු නිවසේ හිමිකාරුට
පින්වත්නි අශ්වයාග පිටේ නැගපු මේ පුද්ගලයා අර නිවසට ඇවිල්ලා නිවසේ හිටපු බමුණට බොහෝමත්ම වටින මණිකක් දෙනවා. මණික අතර දීලා නැවතත් අශ්වයාග පිටේ ආපු පුද්ගලයා යන්නට යනවා. බමුණ මොකද කරන්නේ? Tamanට ලැබුණු මණික අසල තියෙන බැම්මෝඩින් තියලා නැවතත් තමන් පෙර කරමින් හිටපු මස් කපන කාර්යය කරන්නට පටන් ගත්තා. ටික වෙලාවක් යනකොට බලන්න පින්වත්නි, කවුද මේ නිවසට එන්නේ කියලා නැවතත් බමුණව මුණ ගැහෙන්නේ. දුටුවත් දැනෙනවා පින් බාර දැහැන්සේ ඔහු තමනෙත් යොමයි ඒ දේශට සිහින් අඳුරට දැල්වෙනා පින් පිරි පහන්සේ ඇතින් වඩිනවා රහතන් වහන්සේ. රන්වන් පවන්සේ මෙහි පා වියාව සමිඳුනි ඔබ නිසා සැනසෙන වාමාව බමුණා එසේ පෙන්නා ගුණ වත් බව දුව ගොස් දානින් වැටුණා දෙපා තුල ගාව. පින්වත්නි නැවත මස් කපන මේ බමුණ දකිනවා තමන්ගේ නිවසට බොහෝමත්ම සංවර ගමනින් රහතන් වහන්සේ නමක් වඩිනවා. බමුණ දන්නේ මේ වඩින්නේ රහතන් වහන්සේ නමක් කියලා. නමුත් හාමුදුරුවෝ කෙනෙක් නිසාවෙන් මස් කපන එක පැත්තකට දාන බමුණ අර හාමුදුරුවෝ වඩින පෙරමගට වැඩම කරලා උන්වහන්සේට පසඟ පිහිටුවලා වඳිනවා පින්වතුනි. එහෙම වන්දනා කරලා තමන්ගේ නිවසට වඩම්ම වගේ නැවිල්ලා ශාලාවේ ආසනයක් මත වඩා හිඳවලා වටපිට බලනවා තමන්ගේ බිරිඳ නිවසේ ඉන්නවද කියලා. කරගන්නට සාසර මග පිං පෝෂණය සිහිකර බමුණු තෙම සම්බුදු දේශනය වඩමාගෙන ආවුත් කර සම්භාෂණය පනවයියේදා හිමි සමිදුට ආසනය බිරිඳත් නොසිටෙහෙන් දාවෙන් නෙතමානේ මමවත් මහපිනක් කරගන්නට ඕනේ සිතමින් අරගන්න පින්වල වරදානේ
බමුණා සාකාස කරනවා සාමි දුට දානී. පින්වතුනි තමන්ට ලැබුණු මණික බැම්මෝඩින් තියපු මේ බමුණ නැවත මස් කපනවා. මස් කපනකොට බමුණ දකිනවා තමන්ගේ නිවසට හාමුදුරුවෝ කෙනෙක් වඩිනවා. බමුණ මොකද කරේ? මස් කපන එක පැත්තකටම දාලා පෙර මගට ගිහිල්ලා අර හාමුදුරුවන්ට වැඳලා වඩම්මවගෙන ඇවිල්ලා ගේ ශාලාවෙන් ඉඳවනවා. වටපිට බලනවා බිරිඳ ඉන්නවද කියලා. බිරිඳත් පේන්නේ නැහැ. රහතන් වහන්සේ වැඩියේ දානේ වළඳන්න දහවල් පිණ්ඩපාතේ. වටපිට බැලුවා බිරිඳ නැහැ. තනියම සූදානම් වෙනවා දානේ පිළිවෙල කරන්න. තනියම මෙහෙම දානේ සූදානම් කරන බමුණට පින්වතුනි මතක් වෙනවා එක පාරටම තමන්ට අර ලැබුණු මණික. බමුණ නිකමට එළියට ගිහිල්ලා බලනවා තමන්ට රජමාලිගාවෙන් අශ්වයෙක්ගේ පිටේ ගෙනත් දීපු මණික තියෙනවද කියලා. අපි බලමු පින්වතුනි අපේ මේ බණ කතාවේ ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. ගොළු වෙනවා ඒ හිත අයියෝ දැන් මා නැත අනේ මණික තියලා ගියත් එතන මණික දැන් නැත හිස තෙක් දෙප තුල සිට ඉස්සෙනවා ලොමු කැට මණික සොයා ගන්න නැතොත් මැරෙන්න වෙනවා මට වෙවුලයි ගා කිටි කිටි සිරුරේ දහඩිය වැටේ ඒ බමුණට මැවි පෙනෙයි දංගෙඩියට යන හැටේ. පින්වතුනි බමුණ ගිහිල්ලා බලනවා තමන්ට ලැබුණු මණික තියෙනවද කියලා. බැම්මෝඩින් තියපු මණික දැන් නෑ පින්වත්නි. බමුණ හොඳටම බය වෙනවා. කල්පනා කරනවා අනේ මණිකට මොකක්ද වුනේ? මණික මෙතනින් තිව්වට පස්සේ රහතන් වහන්සේ පමණයි නිවසට ආවේ. බමුණ පිස්සුවෙන් වගේ කල්පනා කරනවා බය වෙලා. රජමාලිගාවෙන් ඔප දමන්නට එව්ව මණික. මණික නැති වුණොත් ජීවත් වෙලා ඉවරයි. මෙහෙම කල්පනා කරන බමුණ පින්වත්නි ටික වෙලාවක් ගිහිල්ලා තීරණයක් ගන්නවා. එක්ක රහතන් වහන්සේ මේ හාමුදුරුවෝ මණික ගන්න ඇති. එහෙම නැතිනම් මණික ගත්ත කෙනෙක් දකින්න ඇති. මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට තීරණයක් ගන්නවා පින්වත්නි. අපි බලමු අපේ බණ කතාවේ ඉදිරියට කුමක්ද සිද්ධ වෙන්නේ කියලා. කෝපයෙන් චිත්තේ මෙවැනි තීරණ යක්ය ගත්තේ වෙන කෙනෙකු නැත්තේ මොහු තමයි මෙය ගන්න ඇත්තේ ශාන්තව බොහොම ඉන්න හැටිනම් ආගෙයි ඔහොම ලං වෙලා වහම සමිදුගෙන් ඔහු
පින්වතුනි බමුණා ටික වෙලාවක් කල්පනා කර කර ඉඳලා තීරණය කරනවා මණික මෙතනින් තිව්වට පස්සේ මේ හාමුදුරුවෝ විතරයි ආවේ. එක්ක හාමුදුරුවෝ මණික ගන්න ඇති. එහෙම නැත්නම් ගත්ත කෙනෙක් දකින්න නැති. ඔහොමත් කල්පනා කර කර ඉඳලා ස්ථීර තීරණයකට එනවා මේ හාමුදුරුවෝ තමයි මණික ගත්තේ කියලා. අපි බලමු පින්වතුනි. මේ පෞකාර බමුණා හොයන්නේ බලන්නේ නැතිව දැන් මේ කුමක් සඳහාද සූදානම් වන්නේ කියලා මෙලෙසින් ඉඳලා වාඩි වීලා දැන් මාගේ සේවනේ කලමේ සොර කාමත ඇත්තට ඔබ පාවනේ කිව්වොත් හොඳයි හිතලා හැටි යට නුවනේ ගත්තද මැණික ගත්තද හා මුදුරුවනේ නෙත් යුග තබා තිබෙනාත රේබැද්ද කරමින් නිරන්තරයෙන් සිත හායුද්ද පිරිසිදු නිසා හිමි සමිදුගේ හද මැද්ද ගරුතර හිමි සමිදු වී ඇත නිශ්ශබ්ද පින්වතුනි මොකද වෙන්නේ බමුණ ගිහිල්ලා තර්ජනාත්මක ස්වරයෙන් අහනවා රහතන් වහන්සේගෙන් කෝ මණික කියලා. රහතන් වහන්සේ බමුණ කොච්චර මණික කොහෙද කියලා ඇහුවත් කිසිවක් කියන්නේ නැහැ. බමුණා කල්පනා කරනවා මේ හාමුදුරුවෝ මණික අරගෙන තමයි මේ නිහඬ වෙලා ඉන්නේ. මේ හාමුදුරුවෝ මණික ගත්ත නිසා තමයි කතා නොකර ඉන්නේ. අද මේ හාමුදුරුවෝ ඝාතනය කරලා හරි මම මගේ මණික හොයා ගන්නවා. දැඩි අධිෂ්ඨාන තීරණයක් අරගෙන මෙන්න මේ විදිහට බලන්න පින්වතුනි බමුණ කොහොමද හැසිරෙන්නේ කියලා. මාගේ ඉවසීම නිමයි හිමි දෙස යලි දෙනෙත යොමයි මෙයා නිහඬ වී ඉන්නේ මණික ගත්ත නිසා තමයි පුත්ගලයෙකි මොහුනාක මම විය යුතු නැහැ ශෝක කාට නොකියුවත් තුන්දා මම අහගන්නෙමි ඒක මම අහගන්නෙමි ඒක පලිගන්නට ඒ වගට බැස්සා ඔහු මේ මගට අතමිටි මොලවා ගනිමින් පැන්නා සමිදුගේ ළඟට
පැන්නා සමිඳුගේ ළඟට බමුණ අතමිටි මොලවගෙන අනිවාර්යයෙන්ම අද හොඳටම මේ හාමුදුරුවන්ට ගහලා මගේ මැණික හොයා ගන්නවා කියලා මොකද කරන්නේ? අතමිටි මොලවගෙන රහතන් වහන්සේ ළඟට පනිනවා පින්වතුනි. කැළඹී ගිය නිසා ඔහු සෙතු විලේදාහාර බමුණට එදා අමතක වී යයි ආහාර මැණිකක් ගත්තාය කියමින් ඔහු පැහැර එක පිට අතින් දෙනවා සමි දුට පහර එතනදී කෝප චිත්තෙන් තාව පාරල වුණ නොසිතා රහත් තෙර නමකගේ ආමිල ගුණ පාගා හිමිගේ මොහොනේ ගල් බොරලුවන සමිඳුට පහර දෙනවා බිම පෙරලගෙන පින්වත්නි මොකද වෙන්නේ? රහතන් වහන්සේට බිම පෙල්ලගෙන පෞකාර බමුණ හොඳටම පහර දෙනවා. පහර දෙනකොට රහතන් වහන්සේ කෙඳිරි ගානවා. හැබැයි වචනයක්වත් කතා කරන්නේ නැහැ පින්වතුනි. කතා කරන්නේ නැති නිසා මේ බමුණ නැවත නැවත පහර දෙදී අහනවා කෝ ගත්ත මැණික කියලා. බලන්න පින්වත්නි බමුණ මොනවද කරන්නේ කියලා. පව් පිරිසිතෝ වේලෙම ඒ සිත තුල තැම්බේ එදෙමොනු නිසා බමුණාකෝ පෙන් පිංබී ගින්දර අඩුව තිබෙනා අත රේදුන් බේ මුගුරක් සමග ඔහුගෙන එයි කාටුකම් බේ සමිඳෝ දේශට කෝ පෙන්නේත හෙළුවේ කුමක්ද කළ යුතු කියලා බැලුවේ බමුණා පින්වතු නේයුහු සුළුවේ කම්බි පොට ඔතයි සමිඳුගේ ඔළුවේ ගිනි පිට වෙනස් එදෙසට පාලා හිස අල්ලා හයියෙන් හොලවාලා කම්බි පොට මැදින් ලියක් දාලා
ලිය හිර කරා චිරි චේරේ ගාලා හිතන විටත් යායි මගේ හිත පාරා හිටියානම් මම ගන්නේමි බේරා තුවාල වීහිස ලේවැල් දාරා පොළොව තෙත් කළා රතුලේ දාරා අහිංසක රහතන් වහන්සේට බිම පෙල්ලගෙන මේ බමුණ හොඳටම පහර දෙනවා පින්වතුනි. රහතන් වහන්සේගේ ගතින් ගලාගෙන යන රුධිරය අර බමුණගේ සාලේ පුරාවටම පැතිරෙනවා. මොකද කරන්නේ? කොච්චර කිඳිරි ගෑවත් කොච්චර ලේ ගලාගෙන ගියත් පෞකාර බමුණ ගහන එක නතර කරේ නෑ පින්වත්නි. අවසානයේ මොකද වෙන්නේ? රහතන් වහන්සේගේ ගතින් ගලාගෙන යන ලේ බොන්නේ. මෙතනට අමුතු කෙනෙක් එනවා. අපි බලමු කවුද ඒ එන්නේ කියලා. දුටුවානම් කෙනෙකු හට බැහැ ඉවසන්න තිබුණා නිසකවම ඔහු සිහි නැතිවෙන්න මේ අතරේදී කොස පුරවා ලේබොන්න ගෙජුලෙහෙනියෙකු මෙහි ආවා ලේබොන්න රතුලේ බොමින් ආසරණයා සැනසෙනවා බමුණා කෝපයෙන් ඒ දෙස වෙවුලනවා හැරිලා සතා හට පහරක් දෙනවා පින්වතේ සතා එතනම මිය යනවා පින්වතුනි රහතන් වහන්සේගේ ශරීරයෙන් ගලාගෙන යන ලේ බොන්න අසල හිටපු ගිජුලිහිණියෙක් ආවා. දැන් බණහාන ඔබ දන්නවා මේ කතාව මොකද්ද වුනේ කියලා. ගිජුලිහිණියා දැක්කට පස්සේ අර බමුණට තවත් කේන්ති යනවා. මොකද කරන්නේ? අර අහිංසක සතාට පයින් ගහලා මරා දැම්මා. රහතන් වහන්සේ දැක්කා අර අහිංසක සතාව මරණයටපත් වුණා. උන්වහන්සේ කල්පනා කරනවා තවත් කටවහගෙන ඉඳලා තේරුමක් නැහැ. මම මෙච්චර වෙලා කටවහගෙන හිටියේ මේ සතාගේ ජීවිතය නිසා. මේ සතාගේ ජීවිතය වෙනුවෙන් මම මගේ ජීවිතය පරිත්‍යාග කරන්න තීරණය කළා. මොකද වුනේ? බැම්ම උඩ මණික තියනකොට රහතන් වහන්සේ දැක්ක පින්වතුනි ගිජුලිහිණියෙක් ඇවිල්ලා අර මණික ගිලිනවා. බමුණා පිස්සුවෙන් මණික හොයනකොට රහතන් වහන්සේ දැනගත්තා. කිව්වොත් ගිජුලිහිණියා මණික ගත්තා කියලා අනිවාර්යයෙන් අර සතාව මරනවා. ඒ සතා වෙනුවෙන් මම මගේ ජීවිතය පූජා කරන්න තීරණය කරා. නමුත් ඒ අහිංසක සතා කර්මයට මරණයටපත් වුණා. බමුණ මොකද කරන්නේ? පයෙන් ගහලා මරා දැම්මම රහතන් වහන්සේ කියනවා බමුණාණෙනි මම මෙච්චර වෙලා නිහඬ වෙලා හිටියේ ඔය අහිංසක සතාගේ ජීවිතය නිසා. ඔබතුමා පිහියක් ගෙනල්ලා මේ සතාගේ බඩපලලා බලන්න ඔබේ මණික තියෙනවද කියලා. බමුණ පිස්සුවෙන් වගේ පිහියක් අරගෙන අර සතාගේ බඩපලනවා පින්වතුනි.
බලනකොට පේනවා Tamanට රජමාලිකාවෙන් ලැබුණු මණික අර සතාගේ බඩේ තියෙනවා. ඔබට මෙතනින් යමක් තේරෙන්නේ නැති. බලන්න පින්වත්නි බෞද්ධ දර්ශනය මොනතරම් අවිහිංසාවාදීද කියලා. බුදුහාමුදුරුවෝ කිව්වේ අපිට ඉගැන්වුවේ Tamanට වෙනවට අකමැති දේ අනිත් අයට කරන්න එපා. මම ගුටි කන්න අකමැති වගේම අනිත් කෙනත් ගුටි කන්න අකමැති පින්වත්නි. මම බැනුම් අහන්න අකමැති වගේම අනිත් කෙනත් බැනුම් අහන්න අකමැති පින්වතුනි. මම මැරෙන්න අකමැති වගේම අනිත් කෙනත් මරණයට අකමැති. මම රැවටෙන්න අකමැති වගේම අනිත් කෙනත් රැවටෙන්න අකමැති. බුදුදහම කියන්නේ පුදුමාහි අවිහිංසාවාදී ධමයක්. රහතන් වහන්සේ අර සතා වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කළා. බලන්න ඔබට මට කැප කිරීම කරන්න පුළුවන්ද කියලා. තිරිසන් සත්වයෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරන්න. බුදුහාමුදුරුවෝ කියන්නේ කුඩා කුහුවකටවත් හිංසා කරන්න එපා කියලා. රහතන් වහන්සේ බමුණට කිව්වම් බමුණා මොකද කරන්නේ? බලනවා බඩපරල මැනික තියෙනවද කියලා. බමුණ තුෂ්ණිම් භූත වුණා. මම මෙච්චර වෙලා රහතන් වහන්සේට ගැහුවේ උන්වහන්සේ මැනික අරගෙන නැහෙනි කියලා. අවසානයේ මොකද්ද වෙන්නේ? බමුණ රහතන් වහන්සේගේ දෙපා ළඟ දන ගහලා වැඳලා අඬ අඬා සමාවෙල්ලනවා. පින්වත්නි සමාව ගත්තට සමාව දුන්නට තමන් කරපු කරුමෙන් තමන්ට ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒකයි මම බණ ආරම්භ කරනකොට ඔබට කිව්වේ ඉවසීම නැති වුණු තැන මහා විනාශයක් වෙන්න පුළුවන්. හරියට හොයලා බලලා තීරණ ගන්න නැතුව හදවතින් තීරණ ගත්තම මහා විනාශයකට මුහුණ දෙන්න පුළුවන්. බමුණත් හරියට හොයලා බලලා රහතන් වහන්සේ කවුද මේ ඇවිල්ලා ඉන්නේ කවුද කියලා හොයන්නේ බලන්නේ නැතුව තීරණ ගත්ත නිසා රහතන් වහන්සේට ජීවිත කාලෙම පසුතැවෙන මහා පාප කර්මයකට සම්බන්ධ වන්න සිද්ධ වුණා. ඉතින් කාල වේලාව නොමැති නිසා මෙලෙසින් බණ කතාව නිමාවටපත් කරනවා. ඉතින් අද මේ උත්තම පින්කම සඳහා දායකත්වයේ දරන විශේෂයෙන්ම සයිප්‍රස් රටේ ජීවත් වන එස්.එම්. රාජිකා මහත්මිය, මාරි ප්‍රනාන්දු මහත්මිය, කුමාර වික්‍රමසිංහ මහත්මිය, එල්.පී. අචිනි මහත්මිය, ඒ.එම්. ලීලාවතී මහත්මිය, W. සන්ධ්‍යා මහත්මිය, ධම්මිකා සමන් කුමාරි මහත්මිය, ජේ.එම්. නිලන්ති මහත්මිය, එච්.ආර්. ඉන්ද්‍රාකාන්ති මහත්මිය, ඒ.එච්. තිලකා මහත්මිය, බී.ජේ. හර්ෂණී මහත්මිය, මල්කා ලීනගේ මහත්මිය, එස්.කේ. ගමගේ මහත්මිය, එස්.කේ.ජී. අනුෂා මහත්මිය, සුභද්‍රා කාන්ති මහත්මිය, ශ්‍රියාලතා රාජමණී මහත්මිය, එවැගේම කේ.ජී. රේණුකා දමයන්ති මහත්මිය, තනුජා ප්‍රබෝධනී මහත්මිය, පී. ලීලා මහත්මිය, නටාෂා කුමාරි මහත්මිය, පී. මංජුලා මහත්මිය ඇතුළු ඒ පින්වන්ත හැම දෙනාටමත් ඒ වගේම තමයි ඉතාලියේ සිටින අචිනි නිරංජලා මහත්මිය ඇතුළු ඒ පින්වතුන්ටත් උපන්දිනය සමරන අචිනි නිරංජලා මහත්මියගේ ආදරණීය මෞතුමිය වන එම්.කේ.ජී. සෝමාවතී මෑණියන් වහන්සේටත් ඒ වගේම තමයි වෙල්ලස් රූප වාහිනිය තුලින් බණ අහන ලංකාවාසී ලෝකවාසී පින්වන්ත ඔබට ඒ වගේම තමයි මේ උතුම් පින්කම් සඳහා සාදු කියලා ආශිර්වාද කරන ඔබටත් ඒ වගේම රූප වාහිනිය කටයුතු කරන පින්වන්ත හැමදෙනාටමත් අපි හැමදෙනාටමත් මේ පින් ආශිර්වාදයක් වේවා. අපල උපද්දව කරදර බාධක දුක වේදනාවන් සියල්ලක් මුදුරින් දුරු වේවා. නිදුක් නිරෝගී චිර ජීවනයේ දිගාසිරි සම්පත් උදා කරගෙන තව තවත් මේ වගේ පින්කම් සිද්ධ කරමින් ජීවිත සුවපත් කරගන්නට පින්වන්ත ඔබ හැමදෙනාටම මේ උත්තම පින්කම් හේතු වේවා වාසනාව වේවා. උපන්දිනය සමරන ඉතාලියේ සිටින අචිනී නිරංජලා මහත්මියගේ රත්තරන් අම්මා එම්.කේ.ජී. සෝමාවතී මෑණියන්ට වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා. නිරෝගීමත් සුබ උපන්දිනයක් වේවා. දිගාසිරි සම්පත්ම ලැබේවා. ඒ වගේම තමයි මේ උතුම් පින්කම් වල නියමුවානන් වන ජේෂ්ඨ මාධ්‍යවේදී ඒ වගේම තමයි මේ වෙල්ලස් රූප වාහිනී අධිපති බණ්ඩාර මෙතුමාණන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වන්ත හැමදෙනාටම මේ කටයුතු කරන හැමදෙනාටම ඒ වගේම තමයි ලංකාව පුරා මේ උතුම් පින්කම් සත්කාරයන් සඳහා දායකත්වයේ දරන පින්වන්ත ඔබට අපි හැමදෙනාටම මගේ දෙමාපියන්ට ඔබේ දෙමාපියන්ට අපි කාටත් කොරෝනා වලට මුහුණ දුන්න පින්වතුන්ට මේ පින් ආශිර්වාදයක් වේවා. අපල උපද්‍රව කරදර බාධක දුරින් දුර වේවා. ජීවිත බුදු පහනක් වගේ ආලෝකමත් කරගන්න මේ උතුම් පින් හේතු වේවා. වාසනාව වේවා කියලා සාදු කියමු. ඒ වගේම මියගිය ඥාතීන්ටත් සියලුම දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සසර ගමනේ කෙලවර අමා මහ නිවන් සප සාක්ෂාත් කරගන්න මේ දායකත්වයන් දරන
සමාජික සමගි ෆස්ට් ටීම් එකේ සමාජිකාවන් ඇතුළු සියලුම දෙනාගේ නමින් මේගේ හැමෝටම මේ පින් අනුමෝදන් වෙත්වා. එයාගේ සසර ගමන සුවපත් වෙලා නිවනින් සැනසෙත්වා කියලා සාදු කියමු. අවසන මේ පින්කම් සඳහා දායකත්වයේ දරන පින්වතුන්ටත් ඒ වගේම තමයි ධනේශ ශ්‍රමයේ කැප කරලා මේ උතුම් පින්කම් සඳහා උදව් කරන පින්වන්ත හැම දිනාටමත් අපි හැම දිනාටමත් ඒ වගේම අධිපතිතුමාණන් අපේ බණ්ඩාර මැතිතුමාණන් අතුළු පින්වතුන්ට ඔබ අපි හැම දිනාටම සංසාර ගමනේ කෙලවර අමා මහ නිවන් සප සාක්ෂාත් කරගන්න මේ උතුම් පින්කම් හේතු වාසනා වේවා කියලා සාදු කියලා දෙමව්පියෝ සිහි කරගෙන ආදරණීය දෙමාපියන්ට මෙලෙසින් පින් දීලා පින්කම නිමාවටපත් කරමු. මෞර දාරා මේ ලෝවට බිහි කරන විට අම්මා හෙළුවේ නැත දුක් වී කාඳුළු කැට සෙනෙහස කැටි කෙරුව සතොටෙන් පාපුව යට අම්මේ ඔබේ සුවඳ පාර සතු මාලකී මාට නැතේ බැරි කමක් මට නොදැනෙන නියාවෙනි දුක් කරදර මැදින් මා හැදූ දයාවෙනි හොඳ මිනිසෙකෝ වෙන්න මට දුන් ඔවාමිනි නිවන් දකේ වාදර පියාණෙනි නිවන් දකේ වාදර පියාණෙනි සබ්බේතයෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායු සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ හැම දිනාටම තෙරුවන් සරණයි.